පුතේ අපිට ඉස්සරවම තියෙනවා ජීවීන්ගේ ලාක්ෂණික ගැන කතා කරන්න මේ යටතේ ඔන්න මාතෘකාවක් තියෙනවා පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ පරිසරය. දැන් පුතේ අපි දන්නවා මේ අපි 6 ශ්‍රේණියේදී පරිසරය ගැන කතා කරන්නේ. අපි කියවා අප ඇතුළුව අප අවට පවතින වටපිටාව තමයි පරිසරය කියලා කිව්වේ. ඒතර පරිසරයේ වාසය කරනවා කියවා පුතේ ජීවීන්. ඒ වගේම මේ ජීවීන් එක්ක අන්තර්ක්‍රියා කරන අජීවී පරිසරය තියෙනවා. අජීවී සංඝටක තියෙනවා. ඒතර මේ පරිසරයේ ඉන්න ජීවීන් ඒ සමග අන්තර්ක්‍රියා කරන අජීවී පරිසරය ඔය සියල්ලගේම එකතුවට අපි කියවා පරිසර පද්ධතියක් කියලා. හරි? පරිසර පද්ධතියක් කියලා. ඒතර පුතේ පරිසරයේ වාසය කරන ජීවීන් අපි ඉගෙන ගත්තා ප්‍රධාන කාණ්ඩ තුනක්. මට අගාලා උත්තර දෙන්න කවුද අපි ඉගෙන ගත්ත ජීවී කාණ්ඩ තුන? ශාක සතුන් ශුද්ධ ජීවීන්. ශාක සතුන් සහ ශුද්ධ ජීවීන්. හොඳයි. අපි ඉගෙන ගත්ත පුතේ ප්‍රධාන ජීවී කාණ්ඩ තුනක්. දැන් මෙහෙම දේවල් තියෙනවා. පරිසරයේ සමහර අවස්ථාවලදී අපිට ගැටලු කීපයක් මතුවෙනවා. පරිසරයේ තියෙන සමහර දේවල් ජීවීද අජීවීද කියලා වෙන් කරගන්න. හරි? පුතේ මේ තියෙන්නේ අපේ අවට පරිසරයේ තියෙන පරිසර පද්ධතියක්. දැන් අපි ජීවීන්ගේ ලක්ෂණයක් හැටියට චලනය කියන එක ඉගෙන ගන්නවානේ. පුතේ චලනය වෙන අජීවී වස්තුන් නැද්ද? උදාහරණයක් සුළඟ. අපි ඉගෙන ගන්නවා ජීවීන් තුල තියෙන ලක්ෂණයක් තමයි චලනය කියලා කියන්නේ. හැබැයි සුළඟත් චලනය වෙනවා. ගංගාවක් ගත්තාම ජලය චලනය වෙනවා. මුහුදු රළ චලනය වෙනවා. ඒක අජීවී ද්‍රව්‍ය වලටත් තියෙනවානේ. ඈ? මොන තව පරිසර ආකාරයක්. දැන් අපි දකිනවා පරිසරය ඔන්න පුතේ මේ බැක්ටීරියා ශුද්ධ ජීවී කාණ්ඩ පරිසරයේ වාසය කරන. මේ වගේ ජීවීන් ඉන්නවා. නේද? ඩොල්ෆින්ලා. හරි? ඊළඟ ඔය වගේ ජීවීන් ඉන්නවා. ඒතර බලන්න මේ ජීවීන් ගත්තාම මෙයට තියෙනවා පුතේ එකිනෙකට වෙනස් විවිධ ලක්ෂණ තියෙනවා. ඔය වගේ ජීවිනුත් ඉන්නවා. නේද? හරි? දැන් මෙන්න මේ දේවල් මට කියන්න ජීවීද අජීවීද කියලා. පළවෙනි එක කිකිලි බිත්තරයක් ජීවීද අජීවීද? දැන් ඔයාලගේ ගෙදරට ගෙනත් තියෙනවා. ඔය අපි කන්න තම්බල කන්න එහෙම නැත්නම් ඔම්ලට් දාලා කන්න කිකිලි බිත්තරයක් ගෙනත් තියෙනවා. ඕක ජීවිද මේක ඇතුලේ පැටියෙක් ඉන්නවද? කුකුල් පැටියෙක් ඉන්නවද? එහෙම නැත්නම් මේක අජීවීද? ඊළඟට උන අධිශීතකරණයක තියලා තියෙනවා අපේ පටක කොටසක්. ඈ? ඊළඟට තව එකක් තියෙනවා අවුරුදු 10 ගාණක් පැරණි පොසිලයක්. දැන් මෙහෙම කාරණා ටිකක් තියෙනවානේ. පුතේ ඔය ගෙදරට ගේන බිත්තර තියෙනවනේ. කිකිලි බිත්තර තියෙනවනේ. ඔය බිත්තරයක් කිකිලියෙක් ලවා රැක්කෙව්වොත් සමහර විට කිකිලියෙක් ලවා රැක්කෙව්වොත් මොකද වෙන්නේ? එතනින් පැටවෙක් බිහි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර බිත්තරේ ජීවී බවක් තියනවද නැද්ද? ජීවී බවක් තියෙනවා. දැන් ඔයා දන්නවා මේ අපේ ඇස් බද්ධ කරනවානේ. අක්මාව බද්ධ කරනවා. වකුගඩු බද්ධ කරනවා. කෙලින්ම මේ වෙලේ ගන්න වකුගඩුවක් එහෙමම බද්ධ කරනවද? නෑ. කාගෙන් හරි ගන්න අවයවයක් අපි හිතමු වකුගඩු කියලා. වකුගඩු අධිශීතකරණ තුල තියලා තියෙනවා. ඒවා ගබඩා කරන නිශ්චිත ක්‍රමවේද තියෙනවා. එහෙම තියලා අන්න පස්සේ මේක ගබඩා කරනවා. එහෙනම් අර ශීතකරණයේ තිබ්බ වකුගඩුවට ජීවී බව තියෙන්න ඕනේ.
ඒක අජීවී නම් මේක බද්ධ කරාට පස්සේ වැඩ කරනවද? නෑ වැඩ කරන්නේ නෑ. ඊළඟට ඔයා දන්න කාරණයක් පුතේ දැන් මොකද කරන්නේ? අර ඉස්සර තිබ්බ ඩයනෝසරයන්ගේ පොසිල තිබ්බනේ. අන්නේ පොසිල වලින් ඔන්න අස්ථි වල තියෙනවා අස්ථි සෛල. ඔය අස්ථි සෛල වලින් පුළුවන් අපිට DNA වෙන් කරගන්න. ඔය DNA වෙන් කරගෙන ඒ ජීවියාට සමාන ජීවීන් හදන්න තාක්ෂණය දැන් දියුණු කරලා තියෙනවා. එහෙනම් අර අස්ථි සෛල වල තිබ්බ අර DNA එහෙම නැත්නම් ඒ සෛල වලට තියෙනව මොනවද? පොසිල් පොළොව ඇතුලේ තිබ්බේ. ඒවටත් තියෙන ඕන ජීවී බවක්. එහෙනම් පුතේ ඔන්න අපිට ගැටලු කීපයක් මතුවෙනවා. මොකද්ද? කොහොමද ජීවීන් සහ අජීවීන් නිශ්චිතව වෙන් කරගන්නේ කියලා. ඔන්න ඔය සංසිද්ධිය ඔය ගැටලුව निराකරණය කරගන්න තමයි අපි ජීවීන්ගේ ලාක්ෂණික ඉගෙන ගන්න. ඒතර අපි මේ ඉගෙන ගන්න ලක්ෂණ වලින් පුතේ කිහිපයක් එකක් හෝ කීපයක්. ඒතර එක ලක්ෂණයක් තිබ්බ පමණින් අපි ජීවිත අජීවිත කියලා නිශ්චිතව නිගමනය කරන්නේ නැහැ. මේ ලක්ෂණ වලින් වැඩි ප්‍රමාණයක් තියෙනවා. අපි යන්නේ කෙනා ජීවියෙක් කියලා අඳුන ගන්නවා. ඒතර ඒකට තමයි ජීවීන්ගේ ලාක්ෂණික කියන කොටස අපි කතා කරන්නේ. හරි? ජීවීන්ගේ ලාක්ෂණික කියන කොටස ඉගෙන ගන්න. right. පුතේ ලියමු අංක 1. ජීවීන්ගේ ලාක්ෂණික කියලා තියෙනවා මාතෘකාව ලියන්න අංක 1. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ. අප ඇතුළුව අප අවට පවතින වටපිටාව අප ඇතුළුව අප අවට පවතින වටපිටාව පරිසරය ලෙස හඳුන්වයි. පරිසරය ලෙස හඳුන්වයි. ලියනවායි අංක 2 ලියන්න අංක 2. පුතේ ලියා ගන්න බැරි වුණොත් කියන්න මට. අංක 2. පරිසරයේ ජීවීන් මෙන්ම ජීවීන් සමග අන්තර්ක්‍රියා කරනු ලබන ජීවීන් සමග අන්තර්ක්‍රියා කරනු ලබන අජීවී සංඝටකද පවතී. අන්තර්ක්‍රියා කරනු ලබන අජීවී සංඝටකද පවතී. ලියනවායි අංක 3 ලියන්න අංක 3. පරිසරයේ වාසය කරනු ලබන ජීවීන් අජීවී සංඝටක මගින් වෙන්කර හඳුනා ගැනීම සඳහා ජීවීන් සතු මූලික ලක්ෂණ කිහිපයක්
යොදාගත හැකිය. යොදාගත හැකිය. යොදාගත හැකිය. right. ලියනම අංක 4 ලියන්න අංක 4 ජීවීන් සතු මෙම මූලික ලක්ෂණ අජීවී ද්‍රව්‍ය සතුව නොමැති අතර මේවා ජීවීන්ගේ ලාක්ෂණික ලෙස හඳුන්වයි. ජීවීන්ගේ ලාක්ෂණික ලෙස හඳුන්වයි. ජීවීන්ගේ ලාක්ෂණික ලෙස හඳුන්වයි. හරි. පුතේ මේ ටික විතරයි ඔය පිටුවේ ලියන්න තියෙන්නේ. පහලට රෝම ඉලක්කම් දාලා ජීවීන්ගේ ලාක්ෂණික ටික ලියාගන්න. රෝම ඉලක්කම් දාලා ලියන්න පහලට. සෛලීය සංවිධානය, පෝෂණය, ශ්වසනය, උද්දීප්‍යතාව හා සමායෝජනය, බහිස්රාවය, චලනය, ප්‍රජනනය, වර්ධනය සහ විකසනය. හරිද ළමයි? පුතේ අපිට ඉස්සරවම කතා කරන්න තියෙනවා සෛලීය සංවිධානය ගැන. සෛලීය සංවිධානය. දැන් අපි දන්නවා ජීවීන්ගේ මූලික තැනුම් මේකකය සෛලය. මේක අපි 10 ශ්‍රේණියේ 6 වෙනි පාඩමේ කතා කරලා තියෙනවා. ජීවීන්ගේ මූලික තැනුම් මේකකය සෛලය. එතකොට ජීවීන් පුතේ හැදෙනකොට ජීවීන් නිර්මාණය වෙනකොට මේ අයගේ සෛල විවිධ ආකාරවලින් සංවිධානය වෙලා තියෙනවා. දැන් උදාහරණයක් අපි දන්නවා අපේ මොළයේ තියෙනවා ස්නායු සෛල. ඒතර ස්නායු සෛලවල ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස්. ඒ මොළයේ ක්‍රියාකාරීත්වය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සිද්ධ කරන්න පුළුවන් වෙන විදිහට තමයි
ඒක හැදිලා තියෙන්නේ. ඊළඟට අපි දන්නවා අපේ රුධිරයේ තියෙනවනේ රතු රුධිරාණුසෛල. ඒතර රතු රුධිරාණුසෛල පුතේ ඊට වඩා වෙනස්. ඒ වගේ විවිධ කාර්යයන් ඉටු කරන්න හැදුණු එකිනෙකට වෙනස් සෛලාකාර 210ක් විතර අපේ ඇඟේ තියෙනවා. හරි? ඒතර සමහර ජීවීන් නිර්මාණය වෙලා ඉන්නවා තනි සෛලයකින්. අන්න එයාගේ ජීවී දේහය එහෙම නැත්නම් අපි කියනවා එයාගේ සම්පූර්ණ දේහය තියෙන්නේ තනි සෛලයක් හැටියට. ඔන්න සෛලීය සංවිධානය කියන මූලිකම අවස්ථාවේ ජීවීන් ඉන්න පුළුවන්. අපි පුතේ දන්නවා ඒක සෛලික ජීවීන් තනි සෛලයකින් හැදුණු ජීවීන්. මට කියන්න උදාහරණ කීපයක් කවුරු හරි? කවුද ඒක සෛලික ජීවීන්? ඔව් එහෙමුන් නැද්ද? ඇමීබා ඇමීබා ඉන්නවා අය. එව්ග්ලින පැරමීසියම් ඔව් එව්ග්ලීනා ඉන්නවා. ඊළඟට පැරමීසියම් ඉන්නවා. තව ක්ලැමිඩමොනාස් ක්ලැමිඩෝමනාස් ඉන්නවා. තව බැක්ටීරියා කියන්නේ පුතේ ඒකසෛලික ජීවී කාණ්ඩයක් නේ. ඇමීබා පැරමීසියම් හරි බැක්ටීරියා මම ඔතන රූප සටහනකුත් දීලා තියෙනවා ටියුට් එකේ. හරි ඊස්ට් කියලා කියන්නේ ඒකසෛලික ජීවීන්. ඊට පස්සේ අපි දන්නවා පුතේ මේ බහුසෛලික ජීවීන් ඉන්නවා. මේ ඉන්නේ එව්ග්ලීනා, මේ ඉන්නේ ක්ලැමිඩෝමනාස්. හරි මේ ඉන්නේ ක්ලැමිඩෝමනාස්. ඊළඟට පරිසරයේ වාසය කරන බහුසෛලික ජීවීන්. එතකොට මේ අයගේ මොකද වෙලා තියෙන්නේ? සෛල රාශියක් එකතු වෙලා තමයි මේ ජීවීන් නිර්මාණය වෙලා තියෙන්නේ. සෛල රාශියක් එකතු වෙලා. හරි? එතකොට එයාගේ දේහ සංවිධානය ගොඩනගෙන සංවිධාන මට්ටම් කීපයක් තියෙනවා. අපි දන්නවා පුතේ මූලික තැනුම් මේකකයේ සෛල එකතු වෙලා හැදෙන සංවිධාන මට්ටම මොකද්ද? සෛල එකතු වෙලා හැදෙන්නේ මොන සංවිධාන මට්ටමද? ඔව් පටක. හරි සෛල එකතු වෙලා හැදෙන්නේ පටක කියන සංවිධාන මට්ටම. පටක කීපයක් එකතු වෙලා හැදෙන සංවිධාන මට්ටම මොකද්ද? අවයව. පුතේ අවයව එකතු වෙලා හැදෙන්නේ පද්ධති එකතු වෙලා ඔන්න ජීවියා නිර්මාණය වෙනවා. එතකොට ඔන්න සෛලයෙන් පටන් අරන් පුතේ සෛලයක ජීවීන් ඉන්නත් පුළුවන්. සෛල රාශියකින් හැදුණු ජීවීන් ඉන්නත් පුළුවන්. ඒ අය ටික ටික සංවිධානය වෙන හැටි තමයි අපි ඔය කතා කරේ. හරි සෛලීය සංවිධානය යටතේ. රයිට් ලියන්න අංක 1. ලියන්න අංක 1. ජීවීන්ගේ මූලික තැනුම් ඒකකය සෛලයයි. ජීවීන්ගේ මූලික තැනුම් ඒකකය සෛලයයි. ලියලම අංක 2 ලියන්න අංක 2 ජීවී දේහ නිර්මාණය වී ඇති ජීවී දේහ නිර්මාණය වී ඇති සෛල සංඛ්‍යාව අනුව ඔවුන් ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කළ හැකිය. ඔවුන් ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කළ හැකිය. පුතේ ලියමු රෝම ඉලක්කම් 1 2 දාලා රෝම ඉලක්කම් 1 ඒකසෛලික ජීවීන්
රෝමිලකන් 2 බහුසෛලික ජීවීන්. බහුසෛලික ජීවීන්. බහුසෛලික ජීවීන්. පුතේ ලියන්න තරුවක් දාලා ලියන්න යටින් තරුවක් දාලා ජීවී දේහය තනි සෛලයකින් නිර්මාණය වී ඇතිනම් තනි සෛලයකින් නිර්මාණය වී ඇතිනම් ඔවුන් ඒක සෛලික ජීවීන්. ඔවුන් ඒක සෛලික ජීවීන් ලෙස හඳුන්වයි. ඒක සෛලික ජීවීන් ලෙස හඳුන්වයි. හරි පුතේ උදාහරණ කීපයක් ලියමු. උදාහරණ ඇමීබා, පැරමීසියම්, එව්ග්ලීනා දෙයක් විතර ලියුවා නම් ඇති ඈ. ලියන්න උදාහරණ. පුතේ ලියන්න රූලක් කරලා ඊළඟ තරුව, රූලක් කරලා ලියන්න ඊළඟ තරුව. ජීවී දේහය සෛල රාශියකින් නිර්මාණය වී ඇතිනම් ඔවුන් බහුසෛලික ජීවීන් ලෙස හඳුන්වයි. ඔවුන් බහුසෛලික ජීවීන් ලෙස හඳුන්වයි. බහුසෛලික ජීවීන් ලෙස හඳුන්වයි. ලියපතේ අංක 3 ලියන්න අංක 3 බහුසෛලික ජීවීන්ගේ ජීවී දේහය ගොඩනැගීම සිදුවන්නේ ළමයි ලියන්න උද්දිත කමා ඇතුලේ යුක්තාණුව ලෙස හැඳින්වෙන තනි සෛලයක් මගිනි. යුක්තාණුව ලෙස හැඳින්වෙන තනි සෛලයක් මගිනි. තනි සෛලයක් මගිනි. හරි. දැන් මේ අපේ ජීවිතය පටන් ගන්න හැටි. දැන් ඕන් අපි ඉන්නවන්නේ දෙක එක වැඩ කර පිණුම් ගහනවා, පීනනවා, බෝල ගහනවා, බයිසිකල් පදිනවා, කනවා බොනවා. අපි දැන් මේ වගේ හිටියට පුතේ අපි පටන් අරන් තියෙන ජීවිතේ කොතනින්ද? තනි සෛලයකින්. එතකොට ඇස් නැහැ, කන් නැහැ, අතපය අරවා මේවා මොකුවක් නැහැ. තනි සෛලයකින් තමයි අපේ ජීවිතේ පටන් ගත්තේ.
හරි. එතකොට මේ තනි සෛලය විනාශ වුණා නම් අපේ ජීවිතේ තියනවද දැන්? නැහැ. අපේ ජීවිතේ නැහැ. එතකොට උදේ මෙතන ඔයාලට මේ රෝස පාටට වගේ මේ හදපු එකක් ඈ. ඇත්තටම අන්වික්ෂයෙන් ගත්ත සටහනක් නෙවෙයි. මේ වගේ ආකෘතියක් තියෙන්නේ. මේ පෙන්වන්නේ ඩිම්බ සෛලයක්. රෝස පාටින් වගේ පෙන්වන්නේ ලොකුවට ඩිම්බ සෛලයක්. පුතේ ඔය ඩිම්බ සෛල මේ ශුක්‍රාණු සෛල එකක් සමග සම්බන්ධ වෙනවා. ඒතර ඩිම්බ සෛලයක් ශුක්‍රාණු සෛලයක් සමග සම්බන්ධ වෙන ක්‍රියාවලියට අපි කියනවා සංසේචනය. ජීවීන්ගේ ප්‍රජනනය සම්බන්ධයෙන් අපිට 14 වෙනි පාඩමේ සම්පූර්ණයෙන් ඉගෙන ගන්න තියෙනවා. හරි? දැනට මේ ටික මතක තියාගන්න. අපි අපිට කියනවා සංසේචනය. එහෙම සංසේචනය වුණාට පස්සේ මේ අපිට පෙන්වන්නේ පුතේ ඩිම්බ සෛලය. හරි? මේ ශුක්‍රාණු සෛලය. තර මේ ඩිම්බ සෛලය ඇතුලේ තියෙනවා න්‍යෂ්ටියක් ශුක්‍රාණු සෛලයේ තියෙනවා න්‍යෂ්ටියක් ඔය දෙක එකතු වෙලා හැදෙනවා තනි සෛලයක්. ඔය දෙක එකතු වෙලා හැදෙනවා තනි සෛලයක්. තර මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ මෙන්න මේ කොටසේ. අපි මේකට කියනවා පැලෝපීය නාලය. මේ තියෙන්නේ ඩිම්බ කෝෂය. ඒ නිදහස් වෙන ඩිම්බේ තමයි මේ ලොකුවට පෙන්වන්නේ අපට. තර මේ හරියේදී තමයි ශුක්‍රාණු ඇවිල්ලා ඩිම්බේ සමග එකතු වෙන්නේ. ඊට පස්සේ මේ න්‍යෂ්ටි දෙකක් තියෙනවනේ ඒක තනි න්‍යෂ්ටියක් වෙනවා මේ. ඊට පස්සේ මේක සෛල 2 4 8 16 32 ඔය වගේ බෙදෙනවා. බෙදිලා මේක පුතේ ගර්භාෂ භිත්තියේ තැම්පත් වෙනවා. තැම්පත් වෙලා ඔන්න ටික ටික කලලයේ වර්ධනය වෙලා නව ජීවියෙක් බිහි වෙනවා. එතකොට ඔන්න ඔය වගේ අපේ දැන් මේ තියෙන ජීවිතේ හැම ජීවියෙකුගේම පුතේ ජීවය පටන් ගන්න තියෙන්නේ තනි සෛලයකින්. හරි? මම දීලා තියෙනවා යටින් කොටුවක් ටියුට් එකේ. මෙන්න මේ සටහන ඇදගමු අපි ඉක්මනට. විනාඩි 3යි තප්පර 33ක් දෙන්න. මේක ටක් ගාලා ඇදගන්න. හරි. පුතේ ලියමු යටින් ඊළඟ අංකය දාලා ලියන්න අංක 4. මානව දේහය තුල එකිනෙකට වෙනස් කාර්යයන් ඉටු කිරීම සඳහා හැඩගැසුණු සෛල ආකාර 210ක් පමණ පවතී. 210ක් පමණ පවතී. ලියවලා අංක 5 ලියන අංක 5 මෙම සෛල ඒකරාශී වී බහුසෛලික ජීවියෙකුගේ ජීවී දේහය සංවිධාන මට්ටම් කිහිපයකින් ගොඩනැගී ඇත.
සංවිධාන මට්ටම් කිහිපයකින් ගොඩනැගී ඇත. හරි. තේ මේ තියෙන්නේ තර ශුක්‍රාණු සෛල ඩිම්බ සෛල එකතු වෙලා කොහොමද ජීවියෙක් නිර්මාණය වෙන්නේ කියලා. තර මෙතන පෙන්වන්නේ මේ තියෙන යුක්තාණු සෛලය. තර මේ සෛල බෙදිලා මේ පුතේ සාමාන්‍යයෙන් සති 4ක් එහෙම නැත්නම් මාසයක් වගේ ගියාට පස්සේ කලලය තියෙන හැටි. මාස 2කමාරකදී එහෙම නැත්නම් මාස 3ක් වගේ ගියපුවාම කලලය තියෙන හැටි. මේ මාස 4කදී කලලය තියෙන හැටි. මේ සති 20ක් නැත්නම් මාස 5ක් වගේ කලලය වර්ධනය වුණාට පස්සේ අපිට දකින්න ලැබෙන ආකාරය. ඒතර ඔතනදී මොකද මේ සෛල ටික ටික සංවිධානය වෙලා විවිධ කාර්යයන් ඉටු කරන්න පටක අවයව හරි ඒ වගේ දේවල් ටිකෙන් ටික ගොඩනගෙනවා. හරි. දැන් පුතේ අපි ඔය කතා කරේ සතුන්ගේ ඔය සෛලීය සංවිධානය පිහිටන හැටිනේ. හරි සතුන්ගේ ඔක පිහිටන හැටි. ශාකවලත් ළමයි හරි ශාකවලත් පුතේ ඔය වගේම තියෙනවා සංවිධාන මට්ටම් කීපයක්. හරි ශාකවලත් තියෙනවා. තර මෙන්න මෙතන මම සටහනක් දීලා තියෙනවා. හැබැයි ඔය සටහන නම් කරලා නැහැ. නේද? සටහන නම් කරලා නැහැ. අපි පුතේ මේක නම් කරගමු. නම් කරගන්න. ඔතන තියෙනවා අපිචර්මීය සෛල නම් කරගන්න. ඊළඟට ඉනි මෘදු ස්තර සෛල නම් කරගමු. තර ඔය තියෙන ශාක පත්‍රයක ව්‍යුහය පූටිකාව එහෙම නැත්නම් පුතේ ඔය පූටිකාව කියන්නේ සිදුරට ඕක හැදෙන්නේ පාලක සෛල වලින්. පාලක සෛල නම් කරගමු. ආපහු එතන යටින් පෙන්නලා තියෙන්නේ පූටිකාවක් යටින් බලපුවාම පේන හැටිය. හරි. එතන මේ තියෙන්නේ ශාක පත්‍රයේ තියෙන පූටිකා සිදුර. ඒකම තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. හරි ඊළඟට මෙතන තියෙනවා මොනවද මූලකේශ සෛල මූලකේශ සෛල හරි පුතේ ඊළඟට සත්ත්ව දේහවලත් ඔන්න තියෙනවා ඔය වගේ සංවිධාන මට්ටම් රයිට් පිටුවංක 16 උඩින්ම ලියමු ටියුට් එකේ පිටුවංක 16 කියලා ඇත්තේ එතන උඩින්ම ලියන්න. හරි? ඒ කියන්නේ ශාකයට උඩින්. අපි ඉස්සරහා ලිව්වනේ මෙන්න මෙහෙම අන්තිමට වාක්‍යයක් මොකද්ද? මෙම සෛල ඒකරාශී වී බහුසෛලික ජීවියෙකුගේ ජීවී දේහය සංවිධාන මට්ටම් කිහිපයකින් ගොඩනැගී ඇත කියලා. ලියාගමු මේ සංවිධාන මට්ටම් ටික ලියන්න පුතේ සෛල ඊතල දාලා ලියන්න. පටක අවයව පද්ධති සෛල අවයව පද්ධති ජීවිය හරි දැන් ළමයි ඔන්න සෛලය කියන්නේ ජීවීන්ගේ මූලික තැනුම් මේක කියලා. පුතේ පටකයක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. කාට හරි පුළුවන් නම් උත්තර දෙන්න. මොකක්ද අපි පටකයක් කියලා කියන්නේ? ඔව්. පුතේ සෛල රාශියක් එකතු වෙලා තමයි පටකයක් හැදෙන්නේ. ඒතර පටකයක් හැදෙනකොට ආසන්න වශයෙන් එකතු වෙන්නේ එකිනෙකට සමාන සෛල රාශියක්. ඒක නිසා අපි කියනවා පොදු සම්භවයක් සහිත. යම් නිශ්චිත කාර්යයක් ඉටු කරන්න හැඩගැසුණු සෛල සමූහයකට අපි කියනවා පටකයක් කියලා. හරි? යම් නිශ්චිත කාර්යයක්. ඒතකොට හොඳට මතක තියාගන්න පටකයකින් කරන්නේ පුතේ කාර්යයන් එකයි. හරි?
යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා හැඩගැසුණු පොදු සම්භවයක් සහිත ආසන්න වශයෙන් එක සමාන සෛල සමූහයකට අපි කියනවා පටකයක් කියලා. හරි? ඊළඟට ඔය පටක එකතු වෙලා හැදෙනවා. ඒ කියන්නේ පටක කීපයක් එකතු වෙලා හැදෙන සංවිධාන මට්ටම. දැන් උදාහරණයක් අපේ අත ගත්තොත්. පුතේ අතේ ඔන්න පේශී තියෙනවා. පේශී සෛල. එතකොට එතන තියෙනවා පේශී පටකය. රුධිරය තියෙනවා. රුධිර පටකය. අස්ථි තියෙනවා. අස්ථි පටකය. එතකොට අපේ අතේ තියෙනවා මොකද? පටක කීපයක එකතුවක්. එතකොට අත කියලා කියන්නේ අවයවයක්. අත කියන්නේ අවයවයක්. එහෙනම් පුතේ මේ පටක කීපයක් එකතු වෙලා ඔන්න හැදෙනවා ඊළඟ සංවිධාන මට්ටම මොකද්ද? අවයව. එතකොට අවයව වලින් කාර්යයන් එකක් නෙවෙයි. කාර්යයන් කිහිපයක් ඉටු කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ අවයව එකතු වෙලා හැදෙන සංවිධාන මට්ටම තමයි මොකද්ද? පද්ධති. රයිට්. අපි ඒ ටික ඉස්සරහට කතා කරමු. ලියමු ළමයි ඊළඟ අංකේ. මෙතෙන් ලියමු අපි අංක 6. ලියන්න අංක 6. යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා හැඩගැසුණු යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා හැඩගැසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් ලෙස හඳුන්වයි. යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා හැඩගැසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් පටකයක් ලෙස හඳුන්වයි. උදේ රූල් 3ක් වගේ ඔතන ඉඩ තියෙනවා නම් එක රූලක් හරියට කමක් නැහැ. ලියන්න අංක 7. ශාක දේහ තුලද විවිධ කාර්යයන් සඳහා හැඩගැසුණු ඉටු කිරීම සඳහා හැඩගැසුණු සෛල පවතින අතර ඒවාද පටක ලෙස සංවිධානය වී පවතී. හරි. පුතේ අපි මේ රූප සටහන් නම් කරන්නේ නේද? අපි චර්මීය සෛල. එහෙම නැත්නම් අපි කියන උඩු අපි චර්මය. ඉනේ මෘදු ස්තර සෛල, පූටිකා විවරය, එහෙම නැත්නම් පූටිකාව. පුතේ පාලක සෛල, එහෙම නැත්නම් පූටිකා සෛල කියලා කියනවා. මෙන්න මේ යට මේක අපි නම් කරේ නෑ. මේක ලියන්න මොකද? මූලකේශ සෛල කියලා. ඒතර මුල් මගින් ජලය අවශෝෂණය කිරීම සඳහා තියෙන හැඩ ගැසීමක් අනුවර්තනයක් ඔන්න ඔය සෛල. අපි අර කියනවා මූලකේශ සෛල කියලා. පුතේ ඒක ලියාගන්න මූලකේශ සෛල. හරි. රූප සටහනට යටින් තියෙන ඉඩ ටිකේ අපි ලියමු.
ලියන්න අංක 8. එසේම යම් නිශ්චිත කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක් යම් නිශ්චිත කාර්යයක් හෝ කාර්යයන් කිහිපයක් ඉටු කිරීම සඳහා හැඩ ගැසුණු පටක කිහිපයක එකතුවක් අවයවයක් ලෙස හඳුන්වයි. හරි පුතේ පද්ධතියක් කියන්නේ මොකක්ද එහෙනම්? අවයව කීපයක එකතුවක්. ලියන්න අංක 9. කිසියම් ජීවී ක්‍රියාවලියක් හෝ ක්‍රියාවලීන් කිහිපයක් ඉටු කිරීම සඳහා හැඩ ගැසුණු අවයව කිහිපයක එකතුවක් පද්ධතියක් ලෙස හඳුන්වයි. හරි පුතේ ඉඩ නැත්තම් ඔය සටහන් කියලා මන් තීරුවක් දීලා තියෙනවා ටියුට් එකේ වලට. හරි? ඉඩ නැත්තම් පැත්තකින් සටහන් කියලා තීරුවක් තියෙනවා. අන්න ඒකේ මන් දීලා තියෙන්නේ මොනවා හරි වලට තව අමතර විශේෂ කරුණු තියෙනවා නම් ලියා ගන්න. ඔතන ඉඩ නැත්තම් එතනින් ලියන්න අංක 10. හරි? ලියන්න. ඉහත පරිදි ජීවී දේහය සෛලය යන සංවිධාන මට්ටමේ සිට ක්‍රමයෙන් ඉතා හොඳින් සංවිධානය වී ඇත. හරි. පුතේ මේ දක්වා ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ දක්වා කතා කරපු කොටස් වල ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි ගැටලු නැහැ නේ. හරි පුතේ මේ විෂය කරුණු ටික ලේසිය. හැබැයි මතක තියාගන්න තියෙනවා. ඔන්න අපිට තියෙනවා පෝෂණය. චුට්ටක් අහගන්න. පෝෂණය. පුතේ අපි දන්නවා අපි කිව්වා මේ දක්වා
අපේ මේ සියලුම ජීවී ක්‍රියාවලි සිද්ධ කරන්න ශක්තිය අවශ්‍යයි. සියලුම ජීවී ක්‍රියාවලි සිද්ධ කරන්න ශක්තිය අවශ්‍යයි. අන්නේ ශක්තිය ලබා ගන්න අපට පෝෂණය වෙන්න ඕනේ. හරි? ශක්තිය ලබා ගන්න නම් නිපදවා ගන්න නම් අපි පෝෂණය වෙන්න ඕනේ. හරි? එතන පෝෂණය කියලා කියන්නේ මොකද්ද? පෝෂණය කියන්නේ අපේ ජීවී ක්‍රියාවලි නිසි ආකාරයෙන් පවත්වා ගන්න අවශ්‍ය ශක්තිය නිපදවා ගන්න පරිසරයෙන් ද්‍රව්‍ය ලබා ගන්නවා. එහෙම නැත්නම් පුතේ ශක්තිය ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒතර පරිසරයෙන් ද්‍රව්‍ය හෝ ශක්තිය ලබා ගන්න මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා පෝෂණය. හරි? පුතේ පෝෂණය වෙන ආකාරය අනුව ජීවීන් අපි බෙදා ගන්නවා ප්‍රධාන කාණ්ඩ දෙකකට. කාට හරි කියන්න පුළුවන්. පෝෂණය වෙන ආකාරය අනුව ජීවීන් කාණ්ඩ දෙකක් ඉන්නවා. කවුද ඒ? ස්වයංපෝෂී විෂමපෝෂී. ස්වයංපෝෂීන් සහ විෂමපෝෂීන්. හරි? අපි කියනවා ස්වයංපෝෂීන් අයින්නවා විෂමපෝෂීන් පුතේ ඊළඟට ස්වයංපෝෂීන් ඉන්නවා ආකාර දෙකක්. මට ඊට ඉස්සෙල්ලා කියන්න පුළුවන්ද කාටද ස්වයංපෝෂීන් කියන්නේ? ඔව්. කාටද ළමයි ස්වයංපෝෂීන් කිව්වේ? ඔව්. පුතේ තමන්ට අවශ්‍ය ආහාර ඔව් තමන්ට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගන්නවා නම් අපි ඒකට කියනවා ස්වයංපෝෂීන් කියලා. දැන් ශාක වෙන කාගෙන්වත් ආහාර ගන්නෙ නැහැ. ශාක වලට අවශ්‍ය ආහාර නිපදවා ගන්නවා. ඒතර මේ ආහාර නිපදවා ගන්නකොට යොදා ගන්න ශක්ති ප්‍රභවය අනුව අපි ස්වයංපෝෂීන් ආයෙ බෙදනවා කාණ්ඩ දෙකකට. හරි? ස්වයංපෝෂීන් ආපහු කාණ්ඩ දෙකකට බෙදනවා. එක ආකාරයක් තමයි ප්‍රභා ස්වයංපෝෂීන්. අනිත් ආකාරය තමයි කවුද? රසායනික ස්වයංපෝෂී. හරි? එතන ආහාර නිපදවන ක්‍රියාවලියට සූර්යාලෝකය යොදා ගන්නවා නම් අපි කියනවා ප්‍රභා ස්වයංපෝෂීන් කියලා. ආහාර නිපදවන ක්‍රියාවලියට රසායනික ද්‍රව්‍ය බිඳ හෙළලා ඒ ශක්තිය යොදා ගන්නවා නම් අපි කියනවා රසායනික ස්වයංපෝෂී. හරි? විෂමපෝෂීන් ඉන්නවා ආකාර කීපයක්. පෘතෝපජීවීන්, පරපෝෂිතයන්, වියෝජකයන් කියලා. හරි? රයිට් අපි ඔය ටික ලියා ගමු. ඉතින් මම ඔයාලට ටියුට් එක දාන්නම්. මම සටහන වෙනම දීලා නැහැ ඔතේ ඉඳන්. ඊළඟ සතියේ ඉඳන් පුතේ ඔයාලට සම්පූර්ණ පාඩම සටහන මම වෙනම අර වගේ ස්ක්‍රීන් එකේ දානවා. ලියමු අපි අංක 1 දාලා පෝෂණය කියන මාතෘකාව යටතේ. ලියන්න අංක 1. ජීවය පවත්වා ගැනීම සඳහා ජීවීන් ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය ලෙස හඳුන්වයි. ලේපත ඊළඟ අංකේ අංක 2 ජීවීන්
පෝෂණය වන ආකාරය අනුව පෝෂණය වන ආකාරය අනුව ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කළ හැකිය. ප්‍රධාන ආකාර දෙකකට වර්ග කළ හැකිය. right. පුතේ මම ඔයාලට දීලා තියෙනවා වර්ගීකරණ සටහනක්. හරි? වර්ගීකරණ සටහනක් මම දීලා තියෙනවා මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ ජීවීන්ගේ පෝෂණය කියලා. රයිට් පුතේ උඩ කොටුවේ ලියන්න මෙතන. ස්වයංපෝෂී ස්වයංපෝෂී ස්වයංපෝෂී. පහළ කොටුවේ අපි ලියමු විෂම පෝෂීන් විෂම පෝෂීන්. අයිනට ස්වයංපෝෂීන් කාණ්ඩ දෙකක් ඉන්නවා කියවනේ ලියන්න උඩ කොටුවේ. ස්වයංපෝෂීන් යටතේ प्रभा स्वयंपोषीन प्रभा स्वयंपोषीन ලියන්න යට කොටුවේ රසායනික ස්වයංපෝෂී රසායනික ස්වයංපෝෂී රසායනික ස්වයංපෝෂී. හරි. උඩ ඉඩ තියෙනවා නම් උඩ ඉඳන් ලියාගෙන යන්න. එහෙම නැත්නම් පුතේ පහළට එන්න. මෙතෙන් එන්න. ලියමු අංක 3 දාලා. ලියන්න අංක 3. තමාට අවශ්‍ය ආහාර තමාට අවශ්‍ය ආහාර තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගන්නා ජීවීන් නිපදවා ගන්නා ජීවීන් පුතේ ලියන්න උද්දෘත ක්‍රම ඇතුලේ ස්වයංපෝෂීන් තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගන්නා ජීවීන් ස්වයංපෝෂීන් ලෙස හඳුන්වයි. ස්වයංපෝෂීන් ලෙස හඳුන්වයි. ස්වයංපෝෂීන් ලෙස හඳුන්වයි. පුතේ ලියන්න තරුවක් දාලා ලියන්න තරුවක් දාලා. දැන් කාටද ළමයි ප්‍රභා ස්වයංපෝෂීන් කිව්වේ? කවුරු හරි මට උත්තරයක් දෙන්න. ප්‍රභා ස්වයංපෝෂීන් කියන්නේ කාටද? සූර්යාලෝකය. ඔව්. පුතේ ප්‍රභා ස්වයංපෝෂීන් කිව්වේ සම්පූර්ණ උත්තරයක් දෙන්න මට. ආහාර නිෂ්පාදනය කරන ක්‍රියාවලිය සඳහා ශක්තිය අවශ්‍යයිනේ. අන්න එතනදී සූර්යාගේ ආලෝක ශක්තිය භාවිතා කරනවා නම් එයාට අපි කියන්නේ කවුද? ප්‍රභා ස්වයංපෝෂී. ආහාර නිපදවන ක්‍රියාවලියට රසායනික ද්‍රව්‍ය බිඳහෙරලා ශක්තිය ලබා ගන්නවා නම් අපි කියනවා රසායනික ස්වයංපෝෂීන් කියලා. හරි? රයිට් ලියමු තරුවක් දාලා ලියන්න තරුවක් දාලා ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා
සූර්යාගේ ආලෝක ශක්තිය. සූර්යාගේ ආලෝක ශක්තිය. සූර්යාගේ ආලෝක ශක්තිය. භාවිතා කරයි නම්. භාවිතා කරයි නම්. ඔවුන් ප්‍රභා ස්වයංපෝෂීන් නම් වේ. ප්‍රභා ස්වයංපෝෂීන් නම් වේ. ප්‍රභා ස්වයංපෝෂීන් නම් වේ. පුතේ ප්‍රභා ස්වයංපෝෂීන් කියන එක දාන්න උද්දිත කමා දාන්න දෙපැත්තේ. ප්‍රභා ස්වයංපෝෂී. රයිට් ලියන්න ඊළඟ තරුව. ලියන්න ඊළඟ තරුව. ආහාර නිපදවීමේ ක්‍රියාවලිය සඳහා ආහාර නිපදවීමේ ක්‍රියාවලිය සඳහා ආහාර නිපදවීමේ ක්‍රියාවලිය සඳහා රසායනික ශක්තිය රසායනික ද්‍රව්‍ය කියලා ලියන්න පුතේ. රසායනික ද්‍රව්‍ය. රසායනික ද්‍රව්‍ය බිඳහෙලීමෙන් යොදා ගන්නා ශක්තිය. රසායනික ද්‍රව්‍ය බිඳහෙලීමෙන් ලැබෙන ශක්තිය කියලා. රසායනික ද්‍රව්‍ය බිඳහෙලීමෙන් ලැබෙන ශක්තිය. යොදා ගනී නම්. යොදා ගනී නම්. ඔවුන් රසායනික ස්වයංපෝෂීන්. ඔවුන් රසායනික ස්වයංපෝෂීන්. ඔවුන් රසායනික ස්වයංපෝෂීන් ලෙස හඳුන්වයි. හරි. අපතේ ස්වයංපෝෂීන් එහෙනම් ඔන්න අපි කීවා තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගන්නවා නම් එයාට ස්වයංපෝෂීන් කියලා. ආහාර නිපදවන ක්‍රියාවලියට සූර්ය ශක්තිය භාවිතා කරනවා නම් අපි කියනවා ප්‍රභා ස්වයංපෝෂීන්. රසායනික ද්‍රව්‍ය බිඳහෙරලා ලැබෙන ශක්තිය භාවිතා කරනවා නම් අපි කියනවා රසායනික ස්වයංපෝෂීන් කියලා. එතකොට පුතේ ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැති ශාක මත ඍජුව හෝ වක්‍රව යැපෙන ජීවීන්ට අපි කියනවා කවුරු කියලාද? විෂම පෝෂී. එතකොට විෂම පෝෂීන් වෙන්නේ කවුද? ශුද්ධ ජීවීන් සහ බැක්ටීරියා. ශුද්ධ ජීවීන් සහ සතුන්. හරි? ශුද්ධ ජීවීන් සහ සතුන් කියන ජීවී කාණ්ඩ දෙකම විෂම පෝෂී. හරි? රයිට් ලියමු ඊළඟ තරුව. ලියන්න ඊළඟ තරුව. ශාක නිපදවන ආහාර මත ශාක නිපදවන ආහාර මත ඍජුව හෝ වක්‍රව යැපෙයි නම්. ඍජුව හෝ වක්‍රව යැපෙයි නම්. ඍජුව හෝ වක්‍රව යැපෙයි නම් ඔවුන් විෂම පෝෂීන් ලෙස හඳුන්වයි. ඔවුන් විෂම පෝෂීන් ලෙස හඳුන්වයි. ඔවුන් විෂම පෝෂීන් ලෙස හඳුන්වයි. හරි. පුතේ අපිට තියෙනවා ශ්වසනය ගැන කතා කරන්න. හරි ගැටලුවක් නැහැ.
අපි යන් ශ්වසනය කියන කොටසට. පුතේ. දැන් ශ්වසනය දැන් අපි මේ ඉගෙන ගන්නේ මොනවද? හැලමයි මොනවද ඉගෙන ගන්න? ජීවීන්ගේ ලාක්ෂණික නේද? අපි ඉගෙන ගන්නේ ජීවීන්ගේ ලාක්ෂණික. ඔන්න දැන් සෛලීය සංවිධානය ගැන කතා කරා. හරි? සෛලීය සංවිධානය, පෝෂණය ගැන කතා කරා. ඔන්න ශ්වසනය. ළමයි ශ්වසනය කියන ක්‍රියාවලිය අපි ඔන්න පොඩි පන්ති වලදී නම් ඉගෙන ගත්ත ආශ්වාස ප්‍රශ්වාස කිරීම. ඊට පස්සේ 6 වසරේදී ඕක වෙනස් ක්‍රමයකට ඉගෙන ගන්නවා. මොකද්ද? අපේ ජීවීන්ගේ දේහ තුල ආහාර ඊළඟට ඔක්සිජන් භාවිතා කරලා ශක්තිය නිපදවන ක්‍රියාවලියට තමයි ශ්වසනය කියලා කියන්නේ. ඒතර ජීවී ක්‍රියාවලි වලට අවශ්‍ය ශක්තිය නිපදවා ගන්න. අපේ සෛල තුලදී රසායනික ආහාර ඔක්සිකරණය කිරීමේ ක්‍රියාවලිය කියලා කියන්න පුළුවන්. ඔය තව විදිහකට කියන්න පුළුවන්. හරිද? සරලව කියනවා නම් ළමයි රසායනික ආහාර භාවිතා කරලා මේ ආහාර ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා අපේ ජීවී ක්‍රියාවලිය සිද්ධ කරගන්න අවශ්‍ය ශක්තිය නිපදවන ක්‍රියාවලියට අපි කියනවා ශ්වසනය. හරි? ඕකට තමයි ශ්වසනය කියලා කියන්නේ. දැන් අපි ඉගෙන ගත්තා සෛලයේ පාඩම. පුතේ සෛලයේ පාඩමේදී අපි ඉගෙන ගත්තා සෛල ඇතුලේ තියෙනවා මේ ශ්වසන ක්‍රියාවලිය සිද්ධ කරන ඉන්ද්‍රිකාවක්. කාටද කියන්න පුළුවන්? මම ওই ටියුට් එකේ රූප සටහනකුත් දීලා තියෙනවා නේ. පුතේ සෛලය තුල තියෙන මයිටොකොන්ඩ්‍රියම කියන ඉන්ද්‍රිකාවෙන් තමයි ශ්වසන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. හරි? මයිටොකොන්ඩ්‍රියම කියන ඉන්ද්‍රිකාවෙන්. හරි? එතකොට ශ්වසන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ මොකද්ද? බලගන්න චුට්ටක්. පුතේ ග්ලූකෝස් අපි ආහාරයෙන් ගන්න ග්ලූකෝස් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායුව ඊළඟට ජලය සහ ශක්තිය නිපදවනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව ජලය සහ ශක්තිය නිපදවීම සිද්ධ කරනවා. පැහැදිලිද? රයිට්. අපි ඊටු ටික ලියා ගමු. පුතේ සටහන දාගමු දැනට. හරි. ශ්වසනය කියලා තියෙනවා මාතෘකාව. ලියන්න අංක 1. ලියන්න අංක 1. ජීවී සෛල තුලදී සංචිත ආහාර සහ ඔක්සිජන් භාවිතා කොට සංචිත ආහාර සහ ඔක්සිජන් භාවිතා කොට ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය පුතේ ලියන්න උද්දිත කම ඇතුලේ සෛලීය ශ්වසනය ලෙස හැඳින්වේ. ලියන්න අංක 2. ජීවී සෛල තුලදී
ජීවී සෛල තුලදී ශක්තිය නිපදවීම සිදුවන්නේ මයිටොකොන්ඩ්‍රියම නම් ඉන්ද්‍රිකාව තුලයි. මයිටොකොන්ඩ්‍රියම නම් ඉන්ද්‍රිකාව තුලයි. මයිටොකොන්ඩ්‍රියම නම් ඉන්ද්‍රිකාව තුලයි. පුතේ ලියම අංක 3 ලියන්න අංක 3. මෙහිදී අවශ්‍ය වන ඔක්සිජන් වායුව ආශ්වාස ක්‍රියාවලිය මගින් ලබා ගන්නා අතර නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රශ්වාසය මගින් දේහයෙන් බැහැර කරයි. හරි. පුතේ ලියන්න ඊළඟට. ලියන්න ඊළඟ අංකේ ශ්වසන ක්‍රියාවලිය. පහත පරිදි සමීකරණයකින් දැක්විය හැකිය. මේ රූප සටහනට උඩින් පරීක්ෂණයට උඩින් මේ ටික විතරයි ලියන්න තියෙන්නේ. එතන ඉඩ බලලා බැලන්ස් කරලා මේ සමීකරණය ලියන්න. කොහොමද? ග්ලූකෝස් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් ජලය සහ ශක්තිය නිෂ්පාදනය කරනවා. ඔය සම්බන්ධතාවය ලියාගමු අපි. හරි පුතේ අපිට තියෙනවා මේ පරීක්ෂණයක් කතා කරන්න. ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවද නැද්ද කියලා නිශ්චිතව අඳුන ගන්න ඕනේ. දැන් මෙන්න පරීක්ෂණ ඇටෝම. මේකේ තියෙනවා A B C D E කියලා හරි බෝතල් කීපයක් තියෙනවා. ඉතින් මේවට දාලා තියෙනවා විවිධ ද්‍රාවණ. මම යටින් කොටුවක් දීලා තියෙනවා ටියුට් එකේ. මේ මොනවද තියෙන්නේ කියලා ලියා ගන්න. හරි? පළවෙනි එකේ අපි දාලා තියෙනවා මොනවද? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ලියා ගන්න ලිව්වේ නැත්තම්. පළවෙනි එකේ A කියන එකේ දාලා තියෙනවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා තියෙනවා. A පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් KOH පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. දෙවෙනි එකේ අපි දානවා අවර්ණ හුණු දියර. එහෙම නැත්නම් අවර්ණ හුණු දියර. තුන්වෙනි එකේ අපි දානවා මැඩියෙක් දාලා තියෙනවා. හරි? මෙයා ශ්වසනය කරනකොට පිට කරන වාතය තමයි අපි පරීක්ෂාවට ලක් කරන්නේ. මැඩියෙක් දාලා තියෙනවා. තොර D බෝතලේ තියෙනවා ආපහු අවර්ණ හුණු දියර.
තොර මතක තියාගන්න B සහ D කියන බෝතල් දෙකේම තියෙන්නේ අවර්ණ හුණු දියර. ඔය දෙකේම තියෙන්නේ අවර්ණ හුණු දියර. E කියන බෝතලේ තියෙන්නේ ජලය. හරි? E කියන බෝතලේ තියෙන්නේ ජලය. පුතේ විනාඩියක් කොහොම ඉන්න ඔන්ලයින් ඉන්න. හරි. පුතේ දැන් මොකද්ද කරන්නේ මේ ඔන්න තියනවා මෙතන A කියන භාජනය අපිට බලන්න ඕනේ මොකද්ද මේ මැඩියා ශ්වසනයෙන් පිට කරන වාතේ කාබන් ඩයොක්සයිඩ් තියනවාද නැද්ද කියලා බලන්න ඕනේ. හරි කාබන් ඩයොක්සයිඩ් තියනවාද නැද්ද කියලා බලන්න ඕනේ. එහෙනම් මේ දැන් මැඩියට ශ්වසනය කරන්න ඔක්සිජන් වායුව අවශ්‍යයිනේ. හරි ඔක්සිජන් වායුව අවශ්‍යයි. අන්නේ ඔක්සිජන් වායුව පුතේ අපි ලබා ගන්නවා වායු ගෝලයෙන්. මේ තියෙන්නේ වායු ගෝලය. හැබැයි වායු ගෝලයේ ඉඳන් කාබන් ඩයොක්සයිඩ් වායුවත් එන්න පුළුවන්. ඒක නිසා මෙතන අපි දාලා තියෙනවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. එතන වායු ගෝලයේ ඉඳන් එන කාබන් ඩයොක්සයිඩ් ටික මොකද වෙන්නේ? මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් අවශෝෂණය කරගන්නවා. එහෙනම් පුතේ A කියන භාජනයේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා තියෙන්නේ මොකේද? වායු ගෝලයේ ඉඳන් එන කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරගන්න. ඊට පස්සේ මෙතෙන්ද යන්නේ ඔක්සිජන් වායුව සහ අනිකුත් වායුන් විතරයි. ඊට පස්සේ මෙතන තියෙනවා අවර්ණ හුණු දියර. පුතේ අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා නම් අවර්ණ හුණු දියර ටික මොකද වෙන්නේ? කාටද කියන්න පුළුවන්? කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා නම් අවර්ණ හුණු දියර වලට මොකද වෙන්නේ? කව්? අවර්ණ හුණු දියර කිරි පැහැයටපත් වෙනවා. එතන මේ අවර්ණ හුණු දියර ටික කිරි පැහැයටපත් වුණොත් අපිට තේරෙනවා වායු ගෝලයේ ඉඳන් තව දුරටත් කාබන් ඩයොක්සයිඩ් එනවා. එහෙනම් පරීක්ෂණයේ දෝෂයක් තියෙනවා. අපි මෙතනින් එහාට කාබන් ඩයොක්සයිඩ් එන්න බෑ. මෙතනින් එහාට කාබන් ඩයොක්සයිඩ් આવොත් අපිට හරියටම ගෙම්බා පිට කරන මැඩියා පිට කරන කාබන් ඩයොක්සයිඩ්ද වායු ගෝලයෙන් එනවද කියලා අපිට බලා ගන්න බැරි වෙනවා. හරිද? ඒක නිසා මේක මෙතන තියෙන අවර්ණ හුණු දියර කිරි පැහැයටපත් නොවි තියෙන්න ඕනේ. ඊට පස්සේ පුතේ ඔන්න මැඩියට ඔක්සිජන් වායුව ලැබෙනවා. මෙයා ශ්වසනයෙන් පිට කරන කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා නම් ප්‍රශ්වාස වාතය මෙතනින් යන්නේ. මෙතන ආපහු අවර්ණ හුණු දියර දාලා තියෙනවා. ඒතර පුතේ මැඩියා ප්‍රශ්වාස වාතේ මැඩියා පිට කරන ප්‍රශ්වාස වාතේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා නම් මේ D බෝතලයේ තියෙන අවර්ණ හුණු දියර ටික මොකද වෙන්නේ? කිරි පැහැයටපත් වෙනවා. හරි? ඒතර මෙතන තියෙනවා ජලය දාලා අපි මේ චූෂකය කියලා කියන්නේ මේ කරාමය ඇරපුවාම මේ ජලය පිටට යනවානේ. ඒ අඩුව පුරවන්න මෙහෙන් වාතය ඇදලා ගන්නවා. ඒතර මේ ශ්‍රේණිය ඔස්සේ වාතය ඇදලා ගන්න තමයි මේ චූෂකය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. හරි? මෙතන A B C D E අපි නම් කරගත්තා නේද? හරි. අංක 1 දීලා තියෙනවා රූපේ දැක්වෙන ආකාරයට ඇටෝම සකස් කර E බෝතලයේ ඇති ජලයේ සෙමින් ඉවත් කර A සිට E දක්වා වායු ධාරාවක් ගලා යාමට සලස්වනු ලැබේ කියලා. රයිට්. ලියමු නිරීක්ෂණ. ලියන්න නිරීක්ෂණ. ටික වේලාවකින් දැන් අපි දන්නවා ගෙම්බා ශ්වසනයෙන් කාබන් ඩයොක්සයිඩ් පිට කරනවානේ. හරි? ලියන්න. ටික වේලාවකින් නිරීක්ෂණ යටතේ D බෝතලය D කියන්නේ මේක D බෝතලය තුල පවතින අවර්ණ හුණු දියර කිරි පැහැයට පත්වන බව
කිරි පැහැයට පත්වන බව. නිරීක්ෂණය කළ හැකිය. නිරීක්ෂණය කළ හැකිය. නිරීක්ෂණය කළ හැකිය. හරි. පුතේ ඩී බෝතලයේ තියෙන අවර්ණ හුණු දියර කිරි පැහැයට පත් වුණා නම් මොකක්ද අපේ නිගමනය? අවර්ණ හුණු දියර කිරි පැහැයට පත් කරන්නේ මොන වායුවෙන්ද ළමයි? අවර්ණ හුණු දියර කිරි පැහැයට පත් කරන්නේ පුතේ මොන වායුවෙන්ද? ඔව් කාබන් ඩයොක්සයිඩ් වායුව. හරි කාබන් ඩයොක්සයිඩ් වායුවයි. එතකොට අවර්ණ හුණු දියර කිරි පැහැයට පත් වුණා නම් ඩී බෝතලයේ තියෙන අපිට නිගමනයකට එන්න පුළුවන්ද? ගෙම්බස් ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා කියලා. හරි රයිට් ලියමු නිගමනය යටතේ ලියන්න නිගමනය. එනම් මැඩියා ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවා ඇති බව මෙයින් නිගමනය කළ හැකිය. හරි. පුතේ ඊළඟට මම වගුවක් දීලා තියෙනවා බලන්න A B D සහ E බෝතල් තුල අඩංගු ද්‍රව්‍ය සහ ඒවා යොදා ගැනීමට හේතු. හරි. A කියන බෝතලේ අඩංගු ද්‍රව්‍ය මොනවද ළමයි? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ලියන්න අඩංගු ද්‍රව්‍ය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. ඇයි ඒ බෝතලේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් යොදාගත්තේ? මං හේතුව කිව්වා. කවුරු හරි මට උත්තරයක් දෙන්න පුතේ. ඇයි ඒ කියන බෝතලේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් යොදාගත්තේ? අපි කිව්වා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔය වගේ හයිඩ්‍රොක්සයිඩ් වායු අවශෝෂණය කරන්නේ. පුතේ වායුගෝලයේ ඉඳන් එන වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා නම් ඒවා අයින් කරගන්න තමයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් යොදාගන්නේ. හරි? රයිට් ලියමු යොදා ගැනීමට හේතුව. ලියන්න යොදා ගැනීමට හේතුව. වායුගෝලයේ සිට පැමිණෙන කාබන් ඩයොක්සයිඩ් වායුව ඉවත් කර ගැනීම සඳහා කාබන් ඩයොක්සයිඩ් වායුව ඉවත් කර ගැනීම සඳහා අපි කියන කොටසට හරි B කියන කොටසේ පුතේ B බෝතලයේ තිබ්බේ මොනවද? අවර්ණ හුණු දියර. රයිට්. ලියන්න අවර්ණ හුණු දියර. පුතේ B බෝතලයේ ඇයි අවර්ණ හුණු දියර යොදාගත්තේ? මට උත්තරයක් දෙන්න. B කියන බෝතලේ ඇයි ළමයි අවර්ණ හුණු දියර යොදාගත්තේ? ඔව්. අපි මෙතෙන්දී බලනවා මොකද්ද? වායුගෝලයේ ඉඳන් කාබන් ඩයොක්සයිඩ් එනවද නැද්ද කියලා. ඒක කිරි පැහැවෙලා හරියන්නේ නැහැ. ඇයි ඒ? අර බෝතලෙන් මෙහාට ඒ කියන බෝතලෙන් මෙහාට කාබන් ඩයොක්සයිඩ් වායුව එන්න බෑ.
රයිට් ලියමු යොදා ගැනීමට හේතුව. වායුගෝලයේ සිට කාබන් ඩයොක්සයිඩ් වායුව පැමිණෙන්නේ දැයි හඳුනා ගැනීම සඳහා හරි. ඊළඟට පුතේ D කියන බෝතලේ අඩංගු ද්‍රව්‍ය මොනවද? එතනක් තිබ්බේ අවර්ණ හුණු දියර. ලියමු අඩංගු ද්‍රව්‍ය. D කියන බෝතලේ අවර්ණ හුණු. හරි. දැන් D කියන බෝතලේ තිබ්බ අවර්ණ හුණු දියර අපි යොදා ගන්න හේතුව මොකද්ද? පුතේ C කියන බෝතලේ ඉන්න මැඩියා ශ්වසනයෙන් පිට කරන්නේ ඒ පිට කරන ප්‍රශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවද නැද්ද කියලා අඳුර ගන්න පුළුවන් වෙන්නේ D බෝතලයේ මගින් නේද? රයිට්. ලියමු යොදා ගැනීමට හේතු. මැඩියා පිට කරන වාතයේ කාබන් ඩයොක්සයිඩ් වායුව පවතින්නේ දැයි හඳුනා ගැනීම සඳහා හරි. පුතේ ඊ භාජනයේ තිබ්බේ මොනවද? ජලය. හරි. ලියන්න ජලය. පුතේ මේක යොදාගත්තේ ජලය ඉවත් වෙනකොට අර වාතය ඇද ගන්න චූෂණ බලය ඇති කරනවනේ අන්න ඒකට. ලියන්න. මෙම පද්ධතිය ඔස්සේ වාතය ගලාගෙන යාමට අවශ්‍ය චූෂණ බලය ඇති කර ගැනීම සඳහා හරි. පුතේ මම යටින් ඉර ටිකක් දීලා තියෙනවා. දැන් ඔතන මෙන්න මේ කාරණා ටික ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පුතේ මේ පරීක්ෂණය සාර්ථක වෙන්න නම් ඔය නල පද්ධතියේ කිසිම තැනක සිදුරු තියෙන්න බෑ. ඊළඟට ඔතන මැඩියා වෙනුවට අපිට මුං බීජ වැඩි ප්‍රමාණයක් යොදා ගන්නත් පුළුවන්. ප්‍රරෝහණය වෙන පැලවෙන මුං බීජ වැඩි ප්‍රමාණයක් යොදා ගන්නත් පුළුවන්. හරි. ඒතර ඔන්න ඔය කාරණා ගැනත් අපිට සැලකිලිමත් වෙන්න පුළුවන්. රයිට්. ලියමු තරුවක් දාලා. ලියන්න යටින් තරුවක් දාලා. මෙම පරීක්ෂණය නිවැරදි වීම සඳහා පද්ධතියේ වායු කාන්දු වීම නොමැති විය යුතුය. ලියම්පතේ ඊළඟ තරුව එසේම
එසේම මෙහිදී මැඩියා වෙනුවට මෙහිදී මැඩියා වෙනුවට මෙහිදී මැඩියා වෙනුවට ප්‍රරෝහණය වන මුං බීජ ප්‍රරෝහණය වන මුං බීජ වැඩි ප්‍රමාණයක්ද භාවිතා කළ හැකිය. ප්‍රරෝහණය වන මුං බීජ වැඩි ප්‍රමාණයක්ද භාවිතා කළ හැකිය. වැඩි ප්‍රමාණයක්ද භාවිතා කළ හැකිය. පුතේ පාඩම හොඳට කියවලා පාඩම් කරලා අවබෝධයක් ඇතුව පන්තියට සම්බන්ධ වෙන්න. හරි? ඊට වාර පරීක්ෂණ වලට පාසල් වල සුපුරුදු පරිදි පැවැත්වෙයි. අපි බලමු ඉස්සරහට තියෙන තත්ත්වෙත් එක්ක ඔන්ලයින් ක්ලාස් එක කොච්චර කාලයක් ඉදිරියට කරගෙන යන්න වෙයිද නැද්ද කියන එක බලමු හරියට. හරි? right එහෙනම් පුතේ අදට අපි නතර කරනවා ඔතනින්. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හරි ප්‍රශ්න නැහැ නේද? right එහෙනම් අදට අපි නතර කරනවා පුතේ. හරි? right. ත්වන් සරණයි.